නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස වාසනාවන්ත කාරුණික පින්වත්නි, උතුම් බුද්ධ ශාසනයක් ලැබුණ අවස්ථාවක අපි කාටත් පුළුවන් විදිහට සත්පුරුෂ ආශ්‍රය ලැබලා ඒ සත්පුරුෂ ආශ්‍රයට අනුකූලව අපිට අපගේ මානසිකත්වයන් පෙළගස්ස ගන්නට හැකියාවක් ලැබුණොත් පින්වත්නි, අපිට මේ ලැබුණු දුර්ලභ මනුෂ්‍ය ජීවිතය තුළ ශ්‍රේෂ්ඨතම බුද්ධ ශාසනය තුළ අපිට මනා ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන් කමක් ලැබෙනවා. මොකද පින්වත්නි, අපි මේ ලෞතුරා ශාසනය කියලා හිතාගෙන අපිටවත් නොදැනෙන විදිහට අපි මේ කෙලෙස් සකස් වෙවි යන ස්වરૂපයකට තම චිත්තසංතානයම් පත් කරමින් තමයි ඉන්නේ. අපි සාමාන්‍යයෙන් කුමන ආගමික කටයුත්තක් කළත් පින්වත්නි, අපි වෑයම් කරන්නේ, උත්සාහ දරන්නේ ඒ හේතු කොටගෙන බැඳුණු මානසිකත්වයක් පවත්වන්න. බැඳුණු මානසිකත්වයක් පවත්වනවා කියන තැනම අපි දන්නේම නැතුව මායයට අහු වෙලා තියෙන්නේ. මායя කැමැතිම පින්වත්නි, ඔබට කෙලෙස් සකස් කරලා මේ සසරේ යවන්නමයි. එතනින් ගලවන පැත්තට අවස්ථාවක් තියන්නේ නෑ සාමාන්‍යයෙන්. ඒ නිසා ඔබත් කැමති සසරේ යන පැත්තටම වැඩ කටයුතු කරන්න. හැබැයි ඒ වගේම ඒ සසරේ යන පැත්තට වැඩ කටයුතු කරන ගමන් සසරෙන් අත මිදෙනවා කියලා කියන එක කියාගෙන යනවා. පින්වත්නි, දැන් මේ මෑත කාලයක මේ ධර්මයේ ඉගෙන ගන්න භාෂාවක් බවට පත් වුණා නෙවෙයි. එහෙම වුණාට පස්සේ බොහෝ අය මේක ඉගෙන ගන්නවා. මේක ප්‍රායෝගික කරන්න අවබෝධයක් නැති, දැනුමක් නැති එවැනි උදවියත් මේ ඉගෙනගෙන අන් අයට කියනවා විවිධ විදිහට පින්වත්නි. එයාලා කියනවා විවිධ විදිහට. හැබැයි එහෙම කිව්වට පස්සේ අරගොල්ලෝ ඒක අහලා ඒගොල්ලොත් විවිධ විදිහට හිතන්න පටන් ගන්නවා. මේක මේ කවුරුවත් අවබෝධ කරන්න යන පිළිවෙලකට මානසිකත්වය පවත්වන්නේ නැහැ පින්වත්. දැන් අවශ්‍ය වෙලා තියෙනවා මේ රටට කරුණු ඉදිරිපත් කරමින් අනුශාසනා කරන්න. ඒ නිසා බොහෝ අය බොහෝ කරුණු ඉගෙනගෙන පාඩම් කරලා
කරුණු එනල් ඉදිරිපත් කරනවා. එතකොට තියෙන්නේ ඕගොල්ලොන්ට ගෙවල් වල ඉඳගෙන සුදුවත ඇඳගෙන ගිහි ගෙදර ඉන්න ඔබට ඕනත් ඉගෙන ගන්න පින්වත් මේක. ප්‍රායෝගික කරන තැනට යනවනේ ඉගෙන ගන්න. එතකොට අර පොතේ තිබිච්ච දේ අහලා දැනගත්ත එක ප්‍රත්‍යක්ෂ ලෙස ප්‍රායෝගික කරලා Taman දැකගත්තේ නැතුණා අර පොතේ තියෙන දේ ඇවිල්ලා සමාජයට බොහෝ දෙනෙක් කියනවා ඒගොල්ලොන්ට හිතන විදියට. හැබැයි අහපු දැනගත්ත එක Taman චින්තාමය ඥානයක පිහිටලා Taman මනක්කල්පිතව එවැනි එකක් උපදවලා කියනවා මෙහෙම වෙන්න පුළුවන් කියලා. අලුත් න්‍යායන් ඉදිරිපත් කරනවා. එතකොට පින්වන්නේ ගිහි ගෙදර ඉන්න ඔබ හරීම කැමති අලුත් දේවල් වලට. ඒ වෙනත් විදිහක කියනවා කියලා කිව්වොත් වෙනත් විදිහක අර්ථ දක්වනවා කියලා කිව්වොත් ඒ පැත්තට දුවනවා. ඇයි? ගිහි ගෙදර ඉන්න ප්‍රත්‍යඥය කැමති විවිධත්වයට වෙනසට ඒවට කැමති. පැවිදි වෙච්ච පැවිදි උත්තමයෝ අඳින්නේ පඳු ගහපු මේ කහට සිවුර. කහට පඳු ගහපු මේ සිවුර අඳින්නේ. එතකොට මේ සිවුරේ විලාසිතා නැහැ. හැමදාම ඔබට පේන එක විදිහේ ස්වභාවයක්. ඊට පස්සේ පාට ටික ගියන් පස්සේ තව සැරයක් පඳු ගහනවා. හැබැයි බලන්නකෝ ඔබේ විවිධත්වයේ ඔබ කැමති කොපමණද කියනවනම් මේ මාසේ ඇඳපු විශේෂ ගමනක් ගියා නම් ඒ ඇඳුම ආයේ එවැනි එකකට ළඟපාත අඳින්නේ නැහැමයි. ඔබට විවිධ ඇඳුම් පැළඳුම් විවිධ මෝස්තරවලට විවිධ විලාසිතාවලට අවශ්‍යයි. ඇයි? ඒක තමයි ඔබේ ගිහි ගෙදර එන්නකොට ඔබ කැමති ස්වභාවය. ඒකට එල්ලි ඒ විදිහට කෑමක් වුණත් එහෙමයි. රෙදිපෙදියන් දීම වුණත් එහෙමයි. සාමාන්‍ය සමහර අය කියන අනේ අපි ගෙදර දැන් හදන් කෑවනේ යමු දැන් වීකෙන්ඩ් එකේ යමු හෝටල් එකකට ගිහින් කන්න. තව තැනකට ගිහින් කන්න යමු කියලා කට්ටිය පවුල කට්ටිය යනවා. එහෙම යනවා. හැබැයි එතකොට ඒ ඔබට වෙනස විවිධත්වය අවශ්‍යයි. එතකොට ඇයි හිත නානා හිත විවිධ අරමුණු ඔස්සේ ගෙනහිල්ලා කෙලෙස් සකස් කරන එකට තමයි කැමති. එතකොට අන්න ඔබට අන්නේ වගේ දැන් කවුරු හරි කෙනෙක් මේ ධර්මයන් ඉගෙනගෙන පාඩම් කරලා දැන් ඒගොල්ලෝ මොන හරි විදිහකට උච්ච ස්වර වලට හරි තාල වලට හරි ගීත වලට හරි කවි වලට හරි මොන හරි විදිහට දැන් ඔබට මේක කියනකොට ඔබ ඒකට කැමතියි. ඔබ එහෙම අනේ මන් දන්නේ පින්වන්නේ දැන් ඔගොල්ලෝ ඇයිද මේ ශාලාවේ මෙතරම් පිරිසක් ඉන්නේ කියන එකත් අපිට හිතෙන මේ කොවිඩ් තියෙද්දි උනත් ඇයි හේතු වෙන කොපමණ සහ ධර්මයන් ශ්‍රවණය කරලා තියෙනවා. ඒ කොපමණ සහ ධර්මයන් ශ්‍රවණය කළත් මේක ප්‍රායෝගික කරන්න පුළුවන්ද බලන්නකෝ. දැන් ඔබට මම නිතරම කියන්නේ අහන්න හොඳයි. හැබැයි ප්‍රායෝගික කරන දේ තමයි ඔබට ලැබෙන්නේ. ඔබට දෙයක් ලැබෙන්නේ. මොකද්ද ලැබෙන්නේ? ලැබෙන්නේ නොලැබීම. නොලැබීම ලැබෙන්න නම් මේක ප්‍රායෝගික කරන්න ඕන. නොලැබීම කියලා කියන්නේ මොකද්ද?
දැන් බලාපොරොත්තු දෙවෙන දේවල් නොලැබෙන එක නෙමෙයි ඒවෙන් නිදහස් වීම. දැන් මම ඒ නොලැබීම ලැබෙන එක දැන් ගිහියට කැමති දේවල් ලැබෙනවා නම් තමයි එයාට සතුට කියන්නේ. මේ ධර්මයේ ප්‍රායෝගික කරන කෙනාට නොලැබීම, ඒ කියන්නේ තියෙන දේවලුත් අහිමි වෙනවා නම් හිතේ බැඳිච්ච කෙලෙසයන් අයින් වෙන්න තමයි එයාට සැනසීම, එයාට ලැබීම ඇති වෙන්නේ. හිතේ තියෙන කෙලෙසයන් අහිමි වෙන්න තමයි එයාට සැනසීමක් ලැබෙන්නේ. ඔබ හිතන්නේ සිතට කෙලෙසයන් එකතු වෙන්න තමයි ඔබට ලැබීම ඇති වෙන්නේ. එතකොට ඔබ කොපමණ ධර්මයන් අහලා තියෙනවද? දැන් මේක ප්‍රායෝගික කරගන්න තේරෙන්න තීකම තමයි පින්නවත් තියෙන්නේ. දැන් ඒක ප්‍රායෝගික කරගන්න කියලා හිතාගෙන ආව කියන්නකෝ ආරාමයකට. ඇත්තම තත්ත්වය. ඒ ආරාමයට ආවත් දැන් ඕගොල්ලෝ ප්‍රායෝගික කරනවද බලන්නකෝ. පින්නන්නේ මෙතනින් ගැලවෙන්නේ ඊටාම ස්වල්පයනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන විදිහට. මෙවැනි ආරාමයකට ආවත් කට්ටිය වෙනම සමාගම් හදාගෙන තියෙන්නේ. සමිති හදාගෙන තියෙන්නේ. එතකොට ඒගොල්ලෝගේ වෙනම ටීම් හදාගෙන ඉන්නේ. දැන් ඒගොල්ලන්ට ඔයගොල්ලෝ රිපෝටර්ලා වගේ. බොහෝ අය රිපෝටර්ලා වගේ නිවුස් කිය අනිත් එක්ක දැන් මේ සමහර උදවිය මම දන්න සමහර අය ඉන්නෝ ආරාම වලට එන්නේ එයාලගේ අර හිතයිසී අයගේ පවුල් වල ප්‍රශ්න ටික කතා කරගන්න විවේකයෙන් කතා කරගන්න පුළුවන් තැන තමයි ආරාමේ පන්සල. ඒ සඳහා හැවිලා කතා කරලා ඒගොල්ලෝ එහෙම යනවා ආපු විදිහටම යනවා. වාක්‍යයෙන් කියපු ශික්ෂාපද ටිකක් සමාදන් වෙලා එහෙම යනවා. හැබැයි එතකොට එයාලා දන්නේ ආවටත් වඩා අකුසල සමාදන් වෙලා යන්නේ. ඇයි ගෙදර ඉද්දි නම් එහෙම මේ එකතු කරගන්න තියෙන ටිකයි. දැන් මෙතෙන්ට මෙහෙම දැනට අරපස්සේ පිරිස වැඩි. කතා කරන් තියෙන ප්‍රමාණය වැඩි. එකතු කරගන්න තියෙන සාධක වැඩි. ඇයි එහෙම වෙන්නේ? අනේ එහෙම තමයි ඉතින්. සසරේ පුරුදු කරපු ස්වභාවය. දැන් බලන්නකො හැබැයි දැන් මෙහි ආරාමේ දැන් මේ අපේ ආරාමේ ඉන්නවා. ඇත්තට දැන් උපාසකම්මලා 3-4 දෙනෙක් ඉන්නවා. එනවා මේ මම දන්නවා කිසි කෙනෙක් එක්ක කතා කරන්නේ නැහැ. එයාලගේ අත්‍යවශ්‍යම කාරණාවක් තිබුණොත් හැර කිසි කෙනෙක් එක්ක කතා කරන්නේ නැහැ. එයාලගේ මේ රාජකාරිය කියන්නේ එයාලාම විවේකින් නම එක්ක භාවනාවක් කරනවා. එක්කම ධර්ම මානසිකාරයක් කරනවා. එහෙම නැත්නම් ඒ කරන එකදී මෙහෙම හිතාගෙන යනකොට මෙහෙම කරගෙන යනකොට ස්වාමීන් වහන්සේ මෙහෙම දැනනවා කියලා එයාලා ඊට අදාළ ප්‍රශ්නයක් අහනවා. තව සමහර ටිකක් ඇවිල්ලා එයාට හිතෙන gederදී හදාගෙන ආව ප්‍රශ්න ටිකක් මෙහි ආනවා. නැත්නම් හිතෙන ටිකක් අහනවා. ඒ අහන්නේ නිකන් අර දැනුම පිනිස අහනව මිස ඕ Taman දන්නව බව පෙන්වීම පිනිස අහනව හැර වෙන දෙයක් නෙමෙයි. දැනුම පිනිස අහනව කියන තැනත් ඔබ ආත්ම දෘෂ්ටි ගොදුරු කරගෙන ඉන්නේ. ඔබ දන්නව කියන බව හංගවීම අහන තැනත් ආත්ම දෘෂ්ටි ගොදුරු කරගෙන ඉන්නේ. මේක දුරු කරන වැඩ පිළිවෙලකට එන්න. එහෙම වැඩ පිළිවෙලකට එන්න. දැන් ගොඩක් දෙනෙක් පිළිගන්නේ දැන් මේ කොවිඩ් රෝගී කියනකො ඉතින් මේක ඉතින් මොනවද කරන්නේ ඉතින් අපි ආරක්ෂා වෙන්න මාස් දාගන්න සෞඛ්‍ය නීති හරියට පිළිපදින්න. හැබැයි Tamange විමුක්තිය පිණිස කටයුත්ත කරන්නේ නැත්නම් මේක නිකම්ම හැදිලා කොතන හරි ඉඳලා මැරෙන්න මොකක්වත් නැති වෙනවා අපිට. හැබැයි සමහර අය එන්නේ එහෙම කියලා හිතන් ඉන්නවා. හැබැයි ආවට ඔතන හරි තන කොවිඩ් එක කරකි තියෙනවා කියලා හරිවත් කවුරු හරි කෙනෙක් කිව්වොත් ඕකමයි රෑ දවල් තිස්සේම කතා කරන්නේ ඒක. බයේ පැනලා දුවන්න බලන් ඉන්නේ. එන අයටත් එන්න එපා කියන බලන් ටෙලිෆෝන් කෝල් දීදී ඉන්නේ. ඉතින් මම හන්ද මොකද්ද දැන් එතන මෙයාලගේ ඇතුළේ තියන්නේ පෙන්නන්නේ මොකද්ද දැන් මේ? මම නම් පෙන්න දැන් ගිය මාසෙත් දැන් කොහේවත් ආරාම වල කරේ නැහැ නේ මම ගිය මාසෙත් අපි මෙහෙත් කර ලොකු පිරිසක් ගිය මාසෙත් ගියා. මං ගියලා සෞඛ්‍ය නීතියට ඉන්න. ඔගොල්ලෝ ඉතින් ඒ නීතියට ඉන්න දැන් පින්වත්නි ඕක හැදෙයි මැරෙයි මොකද කරන්නේ ඉතින්?
දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි නගරේ ජනපද කල්යාණ නටනවා. දැන් උඹලට දෙනවා තෙල් පුරවපු පාත්‍රයක් හිසමත තියාගෙන යන්න. නගරේ මැදින් යන්න ඕන. නගරේ මැදින් යන්න ඕන තෙල් පුරවපු පාත්‍රය හිසමත තියාගෙන. පිටිපැත්තෙන් එනවා කඩුවක් අමෝර ගත්ත මිනිස්සෙක්. හැරුණොත් තෙල් බින්දුවක් හරි වැටුනොත් ගහනවා කඩු පාරක් බෙල්ලට. ජනපද කල්යාණිත් නටනවා නගරේ. ජනපද කල්යාණ නටනකොට හරිය ලස්සනයි. ඒක බලන්න ගම් දනව් පිටින් මිනිස්සු එනවා. හැබැයි ඕගොල්ලෝ ඒක මැදින් යන්න ඕනේ. ඒක දිහා බලන්නේ. ඇයි ඒක දිහා බලන්නේ හැරුව හැටියේ තෙල් බින්දුව වැටෙනවා. වැටුනොත් මැරෙනවා. මරුන් කන්න වෙනවනේ. හැබැයි ඔය කතා මේ උපාසකම්මල කියන්නේ නැද්ද දත් ගැලවෙනකන්? පට්ටපල් බොරුනේ පින්වන්නේ මේ කියන්නේ අපි ද්වේෂයකින් කියනව නෙමෙයි. ඔබට හිලා දැකලවත් කියනව නෙමෙයි. මම මේ බලන්නේ ඕගොල්ලෝ කොහොම හරි මේ ඩිංගක් හරි මේ ප්‍රායෝගික තැනට ගන්න පින්වන්නේ. බොරුවමයි කරන්නේ 99%ක්ම පින්වන්නේ. ඇවිල්ලා ඕපදූපමයි කතා කරන්නේ හිස් වචනමයි කතා කරන්නේ. හරි අවාසනාවන්තයි පින්වන්නේ කියන්නේ. හැබැයි බණ ටික කියනකොට හොඳට ඒක අහගෙන ඉන්නවා. දැන් ඔබට දැන් මේ අහන් හිටිය කියලා මේ නෙමෙයි මේක ප්‍රායෝගික බහුල වශයෙන් ප්‍රායෝගික කරන්න ඕන. ප්‍රායෝගික කරන තැන නැහැ නෙවෙයි. ඒකනේ අපි කියන්නේ ඔබට මේක ප්‍රයෝජනයක් ගන්න කියලා. ජනපද කල්යාණේ නටනකොට දැන් එතනින් යන්න ඕන අර විදියට. තෙල් පුරව පාත්‍රය හිසමත තියාගෙන බින්දුවක් අන්න වටෙන්න. ඔබට ඊට වඩා බැරිද පින්වත්නි මේ කොරෝනා හැදිච්ච 10 දෙනෙක් විතර ඉන්නවා නම් 100ක් විතර ඉන්න මාස් දාගෙන රයිඩ් එකේ ඉන්න බැරිය. ඒක බෝ කරගන්න නැතුව. අඩිහය දුරින් ඉන්නවනම් මාස් එක පළඳගෙන ඉන්නවනම් අනවශ්‍යව අල්ලන්නේ නැත්නම් ඇල්ලුවොත් තවන් දාලා හරි සැනිටයිසර් දාලා හරි අත හොදනවා. ඒක විනාශලා යන බැරිද කොට ගාඩ් වෙන්න පුළුවන් නෙවෙයි. ඉතින් ඕක තමයි බුදුහාමුදුරු දේශනා කරන්නේ කට අරින්න එපා මේ ආරාම වලට ඇවිල්ලා කට අරින්න එපා. කට ඇරියොත් කොවිඩ් වෛරසය යනවා ඇතුළට. ඒක මීට කලින්දලම කියන කොවිඩ් එක ඇතුළට එනවා කට වහගෙන ඉන්න කියලා. දැන් කොවිඩ් වෛරසයටත් එහා වෛරසයක් තමයි කට ඇරියොත් යන්නේ. දැන් කොවිඩ් එක ගියොත් මෙතන මරණය විතරයි සිද්ධ වෙන්නේ. ඔය කට ඇරලා හිස් වචන පරස වචන නරක අනුන් ගැන ඕපදූප කතා කරනකොටම මෙතන මරණයටත් හේතු වෙනවා. අනන්ත සංසාර දුකටත් ඔය අකුසල කර්මයන් සකස් වෙනවා. ඒ නිසා කට වහගෙන ඉන්න කියලා තියෙන්නේ. ඉන්න පුළුවන්ද බලන්න කට වහගෙන. දැන් ගොඩක් අය මාස් එකෙන් කට වහගෙන මේ කෙලෙස් හදනවා. අනිත් අයටත් වෛරසය ව්‍යාප්ත කරනවා. තමනුත් වෛරසය ගන්න ගන්නවා. වෛරසය කියන්නේ මොකද? කොවිඩ් එක නෙමෙයි මම මේ කියන්නේ කෙලෙස්. බලන්න ඕගොල්ලෝ කී දෙනෙක් මේ 15ක පොයල වලට ඇවිල්ලා කෙලෙස් සකස් කරගන්නවද කියලා. කොච්චර සකස් කරගන්නවද? Tamanට ඒ ආපු දෙන අත්‍යවශ්‍ය දෙයක් කතා කරන අනවශ්‍යව කතා කරන යන්න එපා. අරය ආවත් එකයි යන ආවත් එකයි. දැන් ඕගොල්ලෝගේ යන හැම තැනම ටීම් හදන් ඉන්නේ කියලා. මම හොඳට බලලා තියෙනවා. හැම ආරාමිකම කණ්ඩායම් හදාගෙන ඉන්නේ. ඒ කණ්ඩායම් තියෙන කිසිම කෙනෙක් යන්නේ නැහැ මෙතනින් ගැලවිලා. මතක තියාගන්න. ඒ කණ්ඩායම් හදාගෙන ආරාම වලත් කණ්ඩායම් ගැන්සි හදාගෙන ඔබ ඔබේ පුජ්‍යලිකත්වයන් ආරක්ෂා කරමින් කටයුතු කරන සියලු දෙනාම සසර යන අය. ඔබ ආරාමේ වැඩක් කරනවා නම් වැඩ කරන වෙලාව කට්ටියට එකතු වෙන්න. එවැනි එකට සම්මාදමක් වෙන්න. එවැනි දානයක් දෙනවා නම් ඒ දානට හවුල් වෙලා ඒ කටයුත්ත කරන්න. හැබැයි ඒගොල්ලොන්ගේ ගෙවල් වල විස්තර, දරුවන්ගේ විස්තර, ඥාතීන්ගේ විස්තර යාළුවෝ අපිට මොකටද? ඔබේ ටිකත් ඔබට වරක් වෙලා තියෙන නිසා තමයි ඒ බරෙන් අයින් වෙන තමයි මේ තැනට එන්නේ මොකක් හරි අහගන්න. දැන් පොදුම වැඩි ගෙදර හිටියනම් ඔබට මං හිතනවා මෙච්චර ප්‍රශ්න නැති වෙති. සමහර උපාසකම් වලට. ගෙදර හිටියොත් තියෙන්නේ මේ මිනිස්සෙගේ දරුවන්ගේ ඒ ප්‍රශ්න ටික විතරයි. දැන් මෙවැනි තැනකට ආව 10 දෙනෙක් එක්ක සමාගම් හදාගෙන තිබුණා. සමාගම් 10යි. බහුජාතික සමාගම්. මේ බහුජාතික සමාගමක් මේන්ටේන් කරන, කන්ට්‍රෝල් කරන කොකොම කාර්යයක් කරන්න වෙනවද? ඒ සියලුම සමාගම් වල දත්ත ටික, ඩේටා ටික ගන්න බෑ. ඒක කොච්චර බලක්ද?
මේ සේරම කරන්නේ කවුද? උපාසකම්මලා. පව් ඇත්තට පින්නත්. ඒකනේ භාගතුන් දේශනා කරන්නේ ආනන්දේ වික්ෂුණී ශාසනය පිහිටවන අවසර දුන්නා. අවසර 10000ක් තිබිච්ච එක 5000ටම බැස්සා. මේ භවතුදිට දෝෂාරෝපණ නෙමෙයි. ඕක ඔබේ දෝෂනේ ඕක ගෑනු ගතිය. දැන් ඕව දකින්න පින්නන්නේ මං කියන්නේ මෙහෙම තැන දැන් ඕගොල්ලන්ට කොච්චර පින්නන්නේ මේ මනුස්ස ජීවිතයේ මේ බුද්ධ ශාසනයේ තියෙන කාලේ විතරයි ඔබට ඇත්තටම දැන් මේකට උත්තරයක් හොයාගන්න පුළුවන් තියෙනවා. අඬා හරි පින්නන්නේ මේක ප්‍රායෝගික කරන්න. කොච්චර කිව්වත් ඒ ප්‍රායෝගික කරන කියන තැනකට එන්න සීමිත පිරිසයි. හැබැයි ප්‍රායෝගික කරන ලොකු පිරිසක් ඉන්නවා. දැන් මම කියන්නේ අපි දැන් බණ අහනවා. ඇත්තට ලොකු පිරිසක් ඉන්න දැන් අපිට සමහරලාට හරි මේ කියන්නේ උපාදාන සහිත සතුටක් නෙමෙයි. නිර්ආමිෂ සතුටක් වෙනවා. සමහර අය දැන් අපිට හරියට කියලා තියෙනවා අපි මෙහෙමයි ස්වාමීනි අපි දැන් මේ දේ දකිනවා අපි මේ විදිහට මෙහෙමයි කියලා හරියට ප්‍රායෝගික කරනවා. හැබැයි ප්‍රායෝගික කරපු ගොඩ දෙනෙක් මට දැන් කොවිඩ් හැදිලා තියෙද්දි ගොඩක් අය මට කතා කරලා කියලා තියෙනවා කොහොම හරි යාලා හිතවත් අය අරහා ටෙලිෆෝන් නම්බර් ඉල්ලගෙන කතා කරගන්න බැරි වුණා. කොහොම හරි විනාඩි 5ක් කතා කරන්න ඕනේ කියලා පණිවිඩය වෙලා ඉතින් මම අර ලෙඩ වෙලා ඉන්නේ කිව්වා එහෙම වෙලාවල කතා කරලා තියෙන ගොඩක් අයට. ඉතින් අය ඇත්තටම පුදුම විදිහට මේ ධර්මය ගැන කතා කරනවා. හැබැයි මේ කතා කරන්නේ පින්වත්නි කවුරු හරි එක කල්යාණ මිත්‍රයෙක්ගෙන් දෙන්නෙක්ගෙන් බණ අහපුවා විතරයි. එහෙම නැත්නම් කිසිම කෙනෙක්ගෙන් මෙතෙක් ඒ කියන්නේ ඒගොල්ලෝ මෙතෙක් කල් මේ වැඩ පිළිවෙල කරේ නැහැ. ස්වාමීනි අපි මේ මෑත කාලේ කවුරුද දෙහිකට තමයි බණ ඇහුවේ ඒ අහපු එකම තමයි මේ දිගට අපි කරන්න කියන අය විතරයි. එහෙම නැතුව අර සියල්ලම කරන අය කිසි කෙනෙක් මට කතා කරලා නැහැ. ඒ අය කියන්නේ බොරුවට කියන්නේ. එයාලඟ දැනුම තියෙනවා. එයාලා ඉතින් බොරුවට කියනවා අපි මෙහෙමයි කියලා. එයාලඟ ඇති දෙයක් නැහැ පින්නන්නේ. මේ මම කියන එකට අනුස්සය ද්වේෂ සිත් ඔබට මතුවිය හැකියි. මත් නිසාද ඔබ කැමති ඔබ උඩ දානවා නම් විතරයි. බිම වැටෙන්නේ නැති වෙන්න. මම ඔබ උඩ දාන්නේ නැහැ බිම දාන්නේ නැහැ බිම වැටෙන ඔබට බිම වැටෙනවා කියන එක විතරයි මම කියන්නේ. බිම වැටීගෙන එනකොට මම කියනවා බිම වැටෙනවා කියන එක. ඉතින් නමුත් බිම වැටෙන කෙනාට බිම වැටෙනවා කියනකොට ඒකට කැමති නැහැ. සතර පායට වැටෙන කෙනාට සතර පායට වැටෙන වැඩ පිළිවෙලින් කිව්වට ඒකට කැමති නැහැ. සතර පායට වැටෙන වැඩ පිළිවෙල ප්‍රායෝගික කරන කෙනාට කිව්වොත් ඔයා දිවි ලෝකේ තමයි යන්නේ කිව්වොත් අන්න ඒකට තමයි කැමති. හැබැයි ප්‍රායෝගික කරන සතර පායට යන එක දිවි ලෝකේ යනවා කියලා කිව්වොත් ඒකට කැමති. ඔබට ඔබ ඉන්න තැන පැහැදිලිව පෙන්වීම අපේ යුතුයකමක් වගකීමක්. ඔබ ඉන්න තැන පැහැදිලිව පෙන්වනතු ඔබ ඉන්න තැන ඔබත් වැරදියට අහුවෙලා මමත් ඒක වහලා කොලේ වහලා පෙන්නලා මට අකුසල් සමාදම් වෙන අවශ්‍යතාවයක් ඇත්තෙම නැහැ පින්වත්. මම ඔබට දැන් මේ කියනවා මේක ප්‍රායෝගික කරන්න. දැන් ප්‍රායෝගිකව අහන්න ධර්මයේ අහන එක තුල පිහිටන්න බලන්න. දැන් ටික ටික හරි දැන් අපිට දැන් ගෙදරක ඉන්නවා. දැන් ප්‍රශ්න මතුවෙනවා. දැන් ප්‍රශ්න මතුවෙනවා. ගෙදරින් ගිහිල්ලා නෙමෙයි ප්‍රශ්න විසඳන්න ඕනේ. දැන් තමයි මේ ප්‍රශ්න තියෙන තැනම බලන්න. දැන් ගොඩාක් අය අහන්නේ මේ තමයි අකමැති කෙනා ඉන්නවනේ අකමැති කෙනා අයින් කරලා මේව කරන්න හදන්නේ. එයා වෙනහකට තල්ලු කරලා මේව කරන්න හදන්නේ. දැන් එයා ඉන්න ඕනේ. එයා ඉන්නකොට දැන් ඕගොල්ලෝගේ අකමැති බව මතුවෙන්නේ. දැන් පින්නන්නේ මේක පුරුදු වෙලා තියෙන්නේ ඔබට ද්වේෂයේ බාහිර හේතුවක් මත හරි ඔබේ හිත තුල පටිගය සකස් වෙනවා ඔබ කැමති ඒ බාහිර සාධකේ මග හරින්න. බාහිර සාධකේ දුරු කරන හොඳයි ඒකත් එක්තරා දෙයක් තමයි. හැබැයි එතකොට එහෙම කරන්න ඔබට පටික සිත සකස් වෙන එකක් දකින්න තරක් ඇත්තේ නෑ. ධර්මයේ ප්‍රායෝගික කරන්න තරක් ඇත්තේ නෑ. ධර්මයේ ප්‍රායෝගික කරන්න. ඒ ධර්මයේ ප්‍රායෝගික කරන්න අර ගැටන කෙනා ඉන්නරින්න. දැන් ඔබේ හිත ආරක්ෂා කරන්න. එයා දන්නේ නැහැ ඔබේ හිත ඔබ ආරක්ෂා කරනවා කියන්නේ. නමුත් ඔබ එහෙම නෙමෙයිලනේ ඔබ කැමති වෙනද හිත ඔය හිත වසන් කරන්න. හිත වහන්න කැමති. දැන් එහෙම තමයි ස්වභාවය. පොදොසේ එක්කෙනෙක් මට කියනවා එයාලා කැමති කට්ටියක් එක්ක පොඩි ගමනක් යන්න ගිහිල්ලා ඊට පස්සේ මට කියනවා
සොයනන්ත මේ එයා නැතුව අපි අනිත් කට්ටියත් එක්ක ගමනක් යන්න නැහැ කියලා. මම කොහොනේ එයාත් එක්ක අනිවාර්යෙන්ම යන්න. එයාත් එක්කම යන්න ඕනේ. එතකොට තමයි මේ Taman හරියට මාස් එක දාගෙන ඉන්නේ. නැත්තම් මාස් එක පන්න ගන්නවා දැන් අර එක කඩේ එක වගේම කොරෝනා සෙට් එකක් නේ යන්නේ. එක වගේම සෙට් එකක් ගියාට පස්සේ ඒගොල්ලෝ මාස් පන්න ගන්නවා මෙතෙන් අයින් වුණ හැටියෙම. වෛද්‍යවරයා නොදකිනකොටම මාස් පන්න ගන්නවා. ඒක නිසා මම යන්න කියලා මේ ඩෙල්ටා ප්‍රභේද තියෙන එකක් එක්ක. එයාගේ ඩෙල්ටා ප්‍රභේද තියෙන එක තරයිනේ ඩෙල්ටා ප්‍රභේද නිසා මාස් එක දාගෙන මිදී ඒක නැති වෙලාවට. මේ හදන්නේ පින්නදී අර ඒ බලන්නේ Taman අර හිත රවට්ට ගන්න. අපිට අපේ හිතට ලකුණු දෙන්න පුළුවන් ඕන විදියට. ඇයි හේතුව කවුරුවත් ඒක නිර්ණය කරන්න වෙන කෙනෙක් ඇත්තේ නැහැ. හැබැයි මේක ඇත්ත දකින්න. අපිට කොහොම කෙරුවා ලකුණු දුන්නත් අපිට මේ ඇත්තට මූණ දෙන්න වෙලාවක් එනව පින්නදී යන්නේ ඒක මම ඔබට කියන්නේ. මටත් පුළුවන්. දැන් ඇත්තටම දැන් මෙතන ඉන්නවා හොඳට හිත දියුණු කරපු අය ඉන්නවා. මම මේ රහත් වෙලා මාර්ගඵල ලැබලයි කියන එක නෙමෙයි මේ කියන්නේ. යම ප්‍රශ්නයක් හමු වෙදී යමක් හමු වෙදී කපිරිසක් ඉදිරියේදී හොඳට ඒගොල්ලන්ට ෆේස් කරගෙන ඉන්න පුළුවන් ඒ ප්‍රශ්නයක් හමු වෙන්න පුළුවන් අය ඉන්නවා. ඒ හිත සකස් කරගත්තා එන අපි කියන්නේ අන්න ඒක භාවිතා කරන්න. තව පිරිසක් ඉන්නවා එහෙම මොකක්වත් නැහැ. හැබැයි ඒ අය අර අයත් අවිගෝල ගිහිල්ලා අපි එහෙම එකකට පෙන්වන්න ඉන්න අය ඉන්නවා. එහෙම ඉන්නවා. දැන් මේකේ පෙන්වන්න පුළුවන්, අන්දන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ අන්තිම දවසට අන්තිම ප්‍රශ්න පත්‍රය ලියන්න වෙනවනේ. අන්තිම දවසට දැන් ප්‍රශ්න පත්‍රය ලියන්න වෙනවා. මරණාසන්න මොහොතේදී එනවා ප්‍රශ්න පත්‍රය ලියන්න. මොකක්ද ලියන්නේ? කවුරු හරි තේින්නද? නෑ ලියන්නේ නිකන් මැරෙන්න ඕන මෙන්න හදන වෙලාවට දැන් ඔබට එන ප්‍රශ්න ටික ඔබට පේනවා. ඇයි මැරෙන්න හදන වෙලාවට යන්න තියෙන තැන පේනවා. ප්‍රතිසන්දි සකස් වෙන තියෙන තැන ගතිය පේනවා. ඒව පේනවා. අන්න ඒව පේනකොට ඊට පස්සේ මෙහෙන් දාලා යන්න වෙනවා. යන්න වෙනකොට අර බොරුවට අන්තපුනේ තමන්ගේ යථාර්ථය තමයි තමන්ට මැවිලා පේන්නේ. අන්න ඒ වෙලාවට ඔබ අන්න ඇඳුවා. අන්දලා සතුටු වුණා. දැන් මෙතෙන්දි කිසි කෙනෙක් අන්දන්න ඔබට බෑ. ඒ යථාර්ථය ඔබට පේනවා. පේනට පස්සේ අයියෝ කියන්න විතරයි වෙන්නේ. අයියෝ මම මේවද කරගත්තේ කියන එක කියන්න වෙන්නේ. කියාගෙන ඩෝන් ගාලා පහළට ඇදගෙන වැටෙන්න වෙන්නේ. එතෙන්ට හිත යන විදිහට වැඩ කරන්න එපා පින්නා. පුළුවන් ටික ප්‍රායෝගික කරන්න. බැරි නම් ඒක බෑ කියලා බෑ ඒක කරන්න බෑ කියන එකත් ඔබ දකින්න එතකොට. ඒකත් ශ්‍රේෂ්ඨ දෙයක් නේ. දැන් ඔයගොල්ලෝ එන්නෙම පින්නන්නේ දැන් කට්ටියට කොහොම මේක තේරුම් කරන්නද කියලා නේ අපිට තේරෙන්නේ නැහැ වෙන දැන් කට්ටිය හිතන් ඉන්නේ මොනවා හරි පූජාවක් කරයි කියලා. ඒ පූජාවෙන් නිවන් දකි කියලා. මොකද පූජාවකද මේ දවල්ට බුද්ධ පූජාව තිබ්බ කියන සම්මතෙන් බුද්ධ පූජාව තිබ්බ කියන දවල්ට. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ හොඳයි. හැබැයි ඒගොල්ලෝ හිතන්නේ මේ තිබ්බ පමණින්ම නිවන් දකි කියලා. නිවන් දකින්න නම් කෙලස් ප්‍රහාණය වෙන්න ඕන. ආශ්‍රව ෂය වෙන්න ඕන. උපාදානෙන් අත මිදෙන්න ඕන. දැන් ඔබ බුද්ධ පූජාව තියෙන වෙලාවෙත් ඔබේ හිතේ තියෙනවා අනේ හොඳයි එක්ක සුගතියට යන්න කියලා හිතාගෙන හරියටි. එහෙමත් නැත්නම් ඔබ අනිත් පැත්තෙන් හිතනවා මේ බුද්ධ පූජාව තිබෙන නිසා මට නිවන් දකින්න හේතු වේවා කියලා හරි හිතනවා. එන්නේ මට නිවන් දකින්න හේතු වේවා කියලා හිතන්නේ මම නිවන් දකින්න. එතකොට එතන තියෙනෙත් බැඳිච්ච හිතක්. ඉතින් ඇයි මම නිවන් දකින්නේ? ඇයි මම නිවන් දකින්නේ? අයියෝ මේක හිතියොත් තමයි මෙන්න මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන්නේ. මේ ප්‍රශ්න ටිකට මුහුණ දෙනකොට වඩා හොඳයි මම නිවන් දකිනවා. මේ නිවන කියන එක මොකක්ද කියලා දන්නෙත් නැහැ. මේ කරන අම්මා හෝ තාත්තා හෝ නිවන කියන ඒකේ ස්වභාවයක් දන්නෙත් නැහැ. ඒක ඇති වෙන්නේ කොහොමද කියලා දන්නෙත් නැහැ. ඒ සඳහා වැඩි යුතු මාර්ගය මොකක්ද කියලා දන්නෙත් නැහැ. නිකන් සාම්ප්‍රදායික විදිහට අර විදිහට කියනවා. හැබැයි එතකොට දැන් බලන්න නිවන් දකින්න ලැබේවා කියලා කියනවා. ඇත්තටම හොඳයි ඒක පින් සිතුවිල්ලක්. හොඳයි පිනක්. හැබැයි නිවන් දකින්නේ නැහැ. නිවන් දකින්නේ නැහැ. නිවන් දකින්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ පරිනිර්වාණ සූත්‍රයේදීම කෙනෙක් බුදුරජාණන් වහන්සේට වන්දනීය කරන්න, පූජනීය කරන්න, බුද්ධ කොට සලකන්න නම්, ගුරු කොට සලකන්න නම් කරන්න ඕන වැඩ පිළිවෙල මොකක්ද කියලා. ඒ දෙවිවරු ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට දිව්‍ය මදාරා, දිව්‍ය සඳුන් වර්ග, සුවඳ වර්ග යොදනවනේ. ඒකට අන්දහඳුරට භාග්‍යතුන් වහන්සේ දෙනවා මෙන්න මේව යොදනවා මේ තථාගතයන් වහන්සේට මේගොල්ලෝ පූජා පිළිද වන්දනීය පිළිද මේ කරන්නේ.
බුදුරජාණන් වහන්සේ ආනන්ද හඳුරු කියනවා ආනන්දේ මේව පූජා වෙන්නේ නෑ ආනන්ද. මේව වන්දනීය වෙන්නේ නැහැ ආනන්ද. මේව ගුරු කොට සැලකීමක් වෙන්නේ නැහැ. මේව පුද කොට සැලකීමක් වෙන්නේ නැහැ කියලා. ඒතකොට මාර ප්‍රශ්නයක් නේ පින්නන්නේ. ඒතකොට ආනන්ද හඳුරු ටක්කල ඉක්මනින්ම අහන නැත්නම් ආනන්ද හඳුරු දෝෂාරෝපණයක් වෙන්න පුළුවන් නේ භාගතුන් වහන්සේ පිරිනොම් පැවොත් මේක අහගත්තේ නැහැ කියලා මහා සංඝයාගේ. ආනෝ ඉක්මනින්ම ස්වාමිනී භාගතුන් වහන්සේ එහෙනම් භාගතුන් වහන්සේට කොහොමද අපි පූජාවක් පවත්වන්නේ? ඔබ වහන්සේට වන්දනීය කරන්නේ. ගුරු කොට පුද කොට සැලකන්නේ කොහොමද? ආනන්දය යම් කිසි භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසකයෙක් හෝ උපාසිකාවක් ධම්මානුධම්ම වෙන්න අනුධම්මචාරී වෙන්න සම්‍යක් ප්‍රතිපදාවෙන් යුක්ත වෙන්න ආන්නේ තමයි තථාගතයන් වහන්සේට පූජා පවත්වන්නේ. ගුරු කොට සලකන්නේ. පුත කොට සලකන්නේ. එතකොට ඒකෙන් ධම්මානුධම්ම වෙන්න අනුධම්මචාරී වෙන්න සම්‍යක් ප්‍රතිපදාවෙන් යුක්තයි කියලා කියන්නේ ආන උපාදානයෙන් අත මිදෙන විදියට මනස මෙහෙවනවා. සමුදය ප්‍රහාණය වෙන විදිහට මනස මෙහෙවනවා. යම් කිසි භික්ෂුවක් සමුදය ප්‍රහාණය වෙන විදිහට මනස මෙහෙවනවා. අන්න එතකොට බුදුහාමුදුරන්ට වන්දනීය කරනවා. පූජා කරනවා. ගුරු කොට සලකනවා. බුදුරජාණන් වහන්සේ ගුරු කොට සලකනවා. ඒ උත්තමයන් වහන්සේ තමයි අපිට එහෙම කරන්න කියලා අනුශාසනා උපදේශය දුන්නේ. ඒ ගුරු වැඩපිළිවෙලේ තමයි අපි මේ මනස මෙහෙවන්නේ. එතකොට ඒ විදිහට මනස මෙහෙවනකොට අන්න සමුදය ප්‍රහාණය වෙනවා. දුක ඇති වෙන හේතුව දුරු වෙනවා. ඒ මාර්ගයේ වැඩෙනවා. නිරෝධය සාක්ෂාත් වෙනවා. සනසීම මෙතනම සම්දිට්ඨික සනසීමක් ලැබෙනවා. භාගවතුන් ඒක තමයි දේශනා කරන්නේ. එතකොට මල් පූජා කරන්න එපා කියන එකක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඔබ මල් පූජා කරන්න. හැබැයි ඔබ මල පූජා කරන වෙලාවේ ඔබේ හිත උපාදානයෙන් අත මිදෙන විදිහට මානසම හේවන්න පුළුවන් නම් ඔබ ආහාර පූජා කරන ලෝතුරා බුදුරජාණන් වහන්සේ කියලා සිහිපත් කරලා. හැබැයි මේ වෙලාවට ඔබේ මනසම හේවන්න පුළුවන් නම් බැඳීමෙන් අත මිදෙන විදිහට. හැබැයි එතකොට අපි මේ ධර්මයේ දකින්න ඕන තමන්ගේ චිත්තසංතානය තුනේ. ධර්මයේ දැක්කොත් තමයි බුදුහාඳුරු දකින්නේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ බුද්ධ කියන්නේ ස්වභාවයක්. උජ්ජල සංඥාවක් නෙමෙයි. ආත්ම සංඥාවක් නෙමෙයි. ඒක ස්වභාවයක්. ඒ නිසා බුදුවරයෙක් අපිට පිළිමොලට අම්බන්න බෑනේ. බුදුවරයෙක්ගේ ස්වභාවය අපිට එහෙම ගන්න බෑනේ. අපිට පුළුවන් වෙන්නේ සිදුහත් කුමාරයාගේ ස්වභාවය, බෝසතාණන් වහන්සේගේ ස්වභාවය ඊ වඳින්න පුළුවන්. බුද්ධ ස්වභාවයටපත් උනේ මානසික ස්වභාවය වෙනස් වීම. ඒ මානසික ස්වභාවය වෙනස් වුණු වෙනස් වෙන මානසිකත්වයේ පවතින සම්මත කයක් තියෙන මේ පෙරසසේ කර්ම වලට ආපු අන්නේ කය නිර්මාණය කරන්න පුළුවන් අපිට. හැබැයි ඒ කය නිර්මාණය කරාට ඒ කය බුද්ධ නෙමෙයි. බුද්ධ කියන්නේ මානසික විපර්යාසයක්. මානසික වෙනසක්. මානසික වෙනසක්. ඒ කයමනේ සිදුහත් කුමාරයෙකුට තිබුණේ. ඒ කයමනේ බෝසතාණන් වහන්සේට තිබුණේ. ඒ කයමනේ බුදුරජාණන් වහන්සේට. දැන් සිදුහත් කුමාරයට අපි කිව්වේ නෑනේ බුදුරජාණන් වහන්සේ කියලා. බෝසතාණන් වහන්සේට අපි කිව්වේ නෑනේ බුද්ධ කියලා. බුදුරජාණන් වහන්සේ කියලා කිව්වේ නෑනේ. ඇයි අර මානසික පෙරලිය හිත තුළ ඇති වුණාට පස්සේ තමයි අන්න බුද්ධ කියන්නේ. ඒ හිතේ නිදහස් වීම. ඒ හිතේ නිදහස් වීම ඒ නිදහස් වෙන චිත්තසංතානයේ සකස් වෙලා තිබුණේ මෙන්න මේ කය ආශ්‍රිත කරගෙන. එතකොට අපි පොදුවේ සම්මතය තුළ බුදුරජාණන් වහන්සේ කියලා ඒ ශ්‍රී දේහයට අපි කියන මේ භාග්‍යතුන් වහන්සේ කියලා. ඒ භාග්‍යතුන් වහන්සේ කියලා අපි සම්මතෙන් අපි කියන. නමුත් එහෙම අපිට භාග්‍යතුන් වහන්සේ දකින්න බුදුහාමුදුරුවෝ දේශනා කරන ධර්මයේ දැක්කොත් විතරයි බුදුන් දකින්නේ. මේ ඕලාරික ඇස් දෙකෙන් බුදුන් දකින්න කවදාකවත් බෑ. ඕලාරික ඇස් දෙකෙන් බුදුන් දකින්න. දහම් ඇසෙන් විතරමයි බුදුන් දකින්න පුළුවන්. ධර්මයේ තුලින් විතරමයි භාග්‍යතුන් වහන්සේ දකින්න පුළුවන්. දහම් ඇසින් නැතුව බුදුරජාණන් වහන්සේ වෙනත් ඒවාෙන් දකින්න අපිට බෑ. දැන් බුදුහාඳුරෝ මේ ලංකාවේ ඉපදිලා අය මේ තනමල් ඉපදිලායි වෙන කොහේ හරි දඹුල්ල ඉපදිලායි ඉන්දියාවේ ඉපදිලා අපිට ඒක අදාළ වෙන්නේ නැහැ. දැන් බුදුහාඳුරෝ එහෙම ඉපදිලායි කියනවා පුජ්‍යලෙක් ඉපදිලායි කියන එකක් නෙවෙයි කියන්න වෙන්නේ. මේක ධර්මයේ දකින්න එකක් නෙවෙයි. ඒක නිසා මේක දකින්න පින්වත්නි. ඔබ ওই මට්ටමේ ඉන්නවා. හැබැයි ඔබ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ධර්මයන් මේ ධර්මයේ දැකීමත් එක්ක ඒ සංයෝජන ධර්මය ප්‍රහාණය වෙනකොට ඔබ ආර්ය මාර්ගයට පිවිසෙනවා. ඒකට ඔබ ආර්ය උත්තමයෙක් බවට පත් වෙනවා.
සෝතාපන්න කෙනෙක් වෙනවා. ඔබ සෝතාපන්න කෙනෙක්. හැබැයි සෝතාපන්න කෙනෙක් වුණාට අපි සම්මතේ විවහාර කරන්නේ ඔබේ අර සම්මත ස්වરૂපය තුළ මෙන්න මෙයා. හැබැයි එයාගේ මානසිකත්වය සෝතාපන්නයි. දැන් කයද සෝතාපන්න වෙන්නේ? නෑ, කය සෝතාපන්න වෙන්නේ නෑ. ඇයි සංයෝජන දුර වෙන්නේ මනසේ? මනස සෝතාපන්න වෙන්නේ. දැන් බුද්ධ භවයට පත් වෙන්නේ මානසික ස්වභාවය. කය නෙමෙයි. ඕරම් භාගීය සංයෝජන, උද්දම් භාගීය සංයෝජන මේ සියල්ල දුරු තියෙන්නේ කොහෙද? සිත තුළ. ආශ්‍රවයන් සියල්ල හිත තුළ ඒව දුරු කරන්න ඕන. කෙලෙස් හිත තුළ තියෙන දුරු කරන්න ඕන. මේ තණ්හාව තියෙන හිත තුළ, අවිද්‍යාව තියෙන හිත තුළ. හිතේ ඇති වෙන ප්‍රභාස්වර ස්වභාවය, නිදහස් ස්වභාවය තමයි මේ කියන්නේ. හිත නිදහස් වෙනවා. හිතයි නිදහස් කරන්නේ, කය නෙමෙයි. ඒ නිසා මේක ටික හරිවත් පින්වත්නි ප්‍රායෝගික කරන්න. හිතෙන් ඔබ යමකට බැඳෙනකොට තමයි ඔබ දුස්සීල වෙන්නේ. සිතෙන් යමකට ගැටෙනකොට තමයි ඔබ දුස්සීල වෙන්නේ. සිතෙන් යමකට බැඳෙනකොටම දුස්සීලයි. ආර්ය ස්වභාවයට පත් වෙන මාර්ගේ අයින් වෙනවා. සිතෙන් යමකට ගැටෙනකොටම දුස්සීලයි. ආර්ය ස්වභාවයට පත් වෙන මාර්ගේ ඉවත් වුණා. ආර්ය ස්වභාවයට පත් වෙන කෙනා සිතෙන් යමක් දකිනකොට ආන්න බැඳෙන්නේ නැහැ. නොබැඳෙන මානසිකත්වයේ පවත්තන. අන්න ආර්ය ස්වභාවයට පත් වෙන යන වැඩ පිළිවෙලයි. ඇහෙන් යමක් දකිනකොට එයා හිතෙන් ගැටෙන්නේ නැහැ. ගැටෙන්නේ නැතුව ගැටීම ප්‍රහාණය කරන විදිහට මනස මෙහෙවනවා. අන්න ඒතකොට ආර්ය ස්වභාවයට පත් වෙන වැඩ පිළිවෙලයි. ආර්ය ස්වභාවයට පත් වෙන වැඩ පිළිවෙල කියන්නේ මනස දියුණු කරන වැඩ පිළිවෙලයි. මනස දියුණු කරන වැඩ පිළිවෙල කියන්නේ උපක්ලේශ වලින් මනස නිදහස් කරනවා. ඒ උපක්ලේශ වලින් මනස නිදහස් කරන්න ඒ මනස නිදහස් වෙන්න අන්න බුදුරජාණන් වහන්සේගේ මාර්ගයයි දැන් මේ ගමන් කරන්නේ. බුදුරජාණන් වහන්සේමයි අපිට මුණ ගැහෙන්නේ. දැන් ඒ මාර්ගයේ යන්න බුදුරජාණන් වහන්සේ අපිට මුණ ගැහෙනවා. එතකොට අපිට නිදහස් රැකවරණයක් තියෙනවා. කායිකත් මානසිකත් නිදහසක් තියෙනවා. එතකොට ඒ ලබා ගන්න තමයි අපි මේ වැඩ පිළිවෙල කරන්නේ. ඉතින් ඒක සකස් වෙන්න මේ මානුෂීය වැඩ පිළිවෙල අධ්‍යයනය කරන්න ඕන. මේ මානුෂීය වැඩ පිළිවෙල ප්‍රායෝගික කරන්න ඕන. දැන් ඒක නැතුව බාහිර වැඩ පිළිවෙලක් කරලා ඔබ බාහිර වැඩ පිළිවෙලක් කරලා මානසික නිදහස්භාවය ඇති වේවා කිව්ව කියලා ඇති වෙන්නේ නෑ. ඔබ බාහිර වැඩ පිළිවෙලක් කරලා සෝතාපන්න වේවා කිව්වට වෙන්නේ නෑ. මක් නිසාද? ඔබ සෝතාපන්න වෙන්න නම් ආන්න දුරු කරන්න සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසයන් හිත තුළ ඇහෙන දකින දැනෙන දේවල් හේතු කොටගෙන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස චිත්තසංතානය තුළ සකස් වෙනවා. ඒ චිත්තසංතානය තුළ සකස් වෙන අන්නේ සංයෝජන දුරු වෙනකොට ඔබ සෝතාපන්න වෙනවා. එහෙම නැතුව බාහිර කුමන දෙයක් කරලා මුළු ලංකාවටම ඔබ ෆ්ලයිට් වලින් ගෙනල්ලා දාන්නකෝ මේ සියලුම ස්තූප වලට සුවඳම මුළු ලෝකෙම ස්වාමීන් වහන්සේලා වස්වසවන්නකෝ. මුළු ලෝකේම චෛත්‍ය හදලා දෙන්නකෝ සෑම ග්‍රාමසේව වසමකම. ඒ මොනව කළත් සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ නැහැ, විචිකිච්ඡා දුරු වෙන්නේ නැහැ, සීලබ්බත පරාමාස දුරු වෙන්නේ නැහැ. ඇයි ඒව හිත තුල වෙන්නේ? දැන් ඒව කරලා මේක දුරු වෙන්න කියලා ප්‍රාර්ථනා කරාට දුරු වෙන්නේ නැහැ. ඇයි ඒව කරලා මේක දුරු වේවා කියන තැනක් තියෙන්නේ බැඳීමක්මයි. ඒ නිසා දැන් මම කිව්වේ අර දේවල් කරන්න එපා කියන එක නෙමෙයි. ඒව කරන්න ඒවට ලැබෙන්නේ වෙන මානසංශයක්. ඒවට විපාක ඔබට ලැබෙනවා. ඒව කරන්න හොඳයි. සත්පුරුෂ ගුණ හොඳයි. හැබැයි බුද්ධ ශාසනය තුල ගමන් කරන්න නම් නිදහස් මානසිකත්වයේ නිදහස ස්පර්ශ කරන්න නම් ඔබට තියෙන මොනම දෙයක්වත් නෙමෙයි බැඳෙන හිත දැකලා බැඳීමෙන් අත මිදෙන්න. ගැටෙන හිත දැකලා ගැටීමෙන් අත මිදෙන්න. එතෙන්දී බැඳෙන හිත දකින්නවා කියන තැනම ගැටෙන හිත දකින්නවා කියන තැනම පින්වත්නි සෝතාපන්න භාවයට පත්වන ස්වභාවයයි තියෙන්නේ. ඇයි සම්මා දිට්ඨියයි තියෙන්නේ. බැඳෙන හිත දකින්නවා කියන තැනම ගැටෙන හිත දකින්නවා කියන තැනම
බැඳෙන හිත බැඳිලා හිත තුල මොනවද දාන ඇක්ෂන් ටික දැන් මොකකට හරි බැඳුනා. බැඳුනට පස්සේ හිත තුල ඇති වෙන ක්‍රියාත්මක වෙන ස්වභාවයන් උපන් අකුසලයේ දාන ක්‍රියා ටික ඒ හේතු කොටගෙන නූපන් අකුසල උපදින ස්වභාවය ඉපදිලා ඒව අපිට දෙන ත්‍රෙට් මේ පීඩනය ඒව අපිට හිත තුළ විසිරි යන ස්වરૂපය අපි දකිනවා. ඒව නැති කරන්න try කරන්නේ අපි ඒක හටගත් අකුසලයේ දැක්කා. නූපන්නේ උපදින එක දකිනවා. දැකලා එයාලා ක්‍රියාත්මක වෙන ස්වභාවය දකිනවා. ඒව සේරු දකිනවා. ඒව දුරු කරන්න මොකුත් කරන්නේ අපි ඒව දකින්න එක විතරයි කරන්නේ. එතකොට අන්න ඒව දකින්නවා කියලා තනම මේ දකින්නේ යථාර්ථයයි. මේ දකින්නේ යථාභූත ඥානයයි. මේ යථා ස්වභාවයයි දකින්නේ. ඇත්ත ඇති හැටියෙන් දකින්නේ. ඒකට තමයි කියන්නේ යහපත් දැක්ම සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය. දැන් මෙහෙම දකිනකොටම මේන සිතේ නූපන්න කුසල් ඉපදුනා. මෙන්න උපන්න කුසල් පවතින ස්වභාවය. දැන් මෙහෙම කියලා දකිනවා. අන්න දකිනකොටම මෙයා නූපන්න කුසල් උපදිනවා කියලා දකින සෘතවත් ආර්ය ශ්‍රාවකයා. උපන්න කුසලේ ක්‍රියාත්මක ස්වභාවය දකින සෘතවත් ආර්ය ශ්‍රාවකයා. එයා කරන්නේ මොකද්ද? එයා මොකද්ද කරන්නේ? එයා බොහෝම නිදහසේ මේක දිහා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා කවදාකවත්ම මේ හටගත්ත උපන් ලාමක අකුසලයට ආස කරන්නේ නැහැ. උපන් ලාමක අකුසලයට ආස කරන්නේ නැහැ. නූපන් ලාමක අකුසල් උපද්දවන්න වෙරවීරිය කරන්නේ නැහැ. ඒ කියන්නේ නික්කම්ම සංකල්ප. නික්කම්ම සංකල්ප. අරට දැන් එහෙම උපන් ලාමක අකුසලයේ දැක්ක සෘතවත් ආර්ය ශ්‍රාවකයා. නූපන් ලාමක අකුසල් ධර්ම උපදිනව දකින සෘතවත් ආර්ය ශ්‍රාවකයා. ඒ ලාමක අකුසල ධර්ම වලට ඇලුම් කරන්නේ නැහැ. ඒ ලාමක අකුසල ධර්ම වලට බැඳෙන්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද වෙන? ඇත්ත දැක්ක සම්මාදිට්ඨියයි ඊළඟට මේ නික්කම්ම සංකල්පනා. නික්කම් අතහැරෙන්න. කල්පනාවේ නැතහැරෙන්න. ඒවත් එක එල්ලෙන්නේ නැහැ. දැන් බලන්නකො මම කියන එක ඔබට තේරෙන්න නම් ඔබ ඥානවන්තයෙක් විය යුතුමයි. එහෙම නැති කෙනා කතාවක් විදිහට මේක දැකලා නිකන් අතාරින එක විතරයි තියෙන්නේ. දැන් මේක ඔබ ඥානවන්ත නම් දැන් බලන්න ඔබට ඔබේ නෝන කියලා මතක් වෙනවා. දරුව කියලා මතක් වෙනවා. මතක් වෙනකොට බලන්න හිතේ බැඳීමක් නෙමෙයිද කියලා. බැඳීමක්. එතකොට මේ ලාමක අකුසල ධර්මයක් ඉපදිලාද නැද්ද බලන්නකො. ඉපදිලා. එතකොට ලාමක අකුසල ධර්ම ඉපදිලා කියලා දකින දැකීම ඔබ සෘතවත් ආර්ය භාවයටපත් වෙනවා. එතකොට සෘතවත් ආර්ය භාවයටපත් වුණොත් ඔබ ඒ හේතු කොටගෙන නූපන් ලාමක අකුසල ධර්ම උපදවන්න ක්‍රියාත්මක කරන්නේ නැහැ. මක්නිසාද ඔබට සම්මාදිට්ඨියපත් වෙන නිසා. හැබැයි එහෙම නෝනන් පතන්පත කරන්නේ දැන් ඔන්න නෝන කියලා මතක් වුණා. දරුව කියලා මතක් වුණා. ලාමක අකුසල ධර්ම ඉපදුනා. ඉපදිච්ච ලාමක අකුසල ධර්මයට අලුම් කරන්නේ නැද්ද? ඉපදුණු ලාමක අකුසල ධර්ම සතුටින් පිළිගන්නේ නැද්ද? පිළි අරගෙන නූපන් ලාමක අකුසල ධර්ම උපද්දවන්නේ නැද්ද? දිගින් දිගටම ඒ ක්‍රියාවලිය කරන්නේ නැද්ද? කරනවා. එහෙනම් මේ කාම විතරකනේ සකස් කරන්නේ. වැරදි දැකීමනේ මිත්‍යා දෘෂ්ටියනේ. මං කියන්නේ තේරෙන්නේ නැද්ද? මේක හැමින් ප්‍රායෝගික කරන පින්වත්. මේක ප්‍රායෝගික කරන වෙන මේ දේවල් කර ඉඳලා හරියන්නේ නැහැ. ඔබ සම්මතය තුල වාක්‍ය කියලා පුජ්‍යල සීලයක පිළිටන්න. හොඳයි ශ්‍රේෂ්ඨයි. පංචශීලයේ පිළිලා එහෙම මෙන්න. හැබැයි සැබවින්ම සීලයේ පිළිටන්නේ මෙන්න මෙතන. දැන් ඔබට දරුව කියලා මතක් වෙනවා. මතක් වෙනකොට බැඳුණු හිතක් නෙමෙයිද බලන්න. බැඳුණු හිතක්, ලෝභ හිතක්. ලෝභ හිතක් කියන්නේ දුස්සීලයි. දුස්සීලයි. ලෝභ හිතක්. එතකොට මේ ලාමක අකුසල ධර්මයක් ඉපදිලා තියෙනවා. එතකොට ඒ හේතු කොටගෙන දරුව ගැන බැඳුණු හිතින් කල්පනා කර ඉන්නකොට නූපන් ලාමක අකුසල ධර්ම උපදිනවා. ඒක දුස්සීලයි. මේ දුස්සීල වැඩ පිළිවෙල. හැබැයි සම්මතය තුළ ශික්ෂාපදවල සමාදන් වී ඇත. සම්මත ශික්ෂාපද තුළ සමාදන් වෙලා වාක්‍ය සම්මත විදිහට කියලා කටින් කියලා සමාදන් වෙලා ඉඳන් හැබැයි හිතෙන් චේතනා හදන තැන කර්ම හදන තැන මෙන්න બોලේ කර්ම හදනවා අවිද්‍යාව හේතු කොටගෙන දිග්ගට හරහට ලාමක අකුසල ධර්ම සමාදන් වෙනවා උත්පාදනය කරනවා පැවතිච්චේවා එහෙමම පවත්වන නූපන්නේව උපද්දව ක්‍රියාත්මක වෙනවා. එතකොට මොකද මේ සම්පූර්ණ කුණු වෙලා දැන් පිරිසිදු විය යුත්තේ කය නෙමෙයි පිරිසිදු විය යුත්තේ සිතයි. සිත අපිරිසිදු වෙන්නේ මේ ලෝභ දේශ මොහ ආදී අකුසල ධර්මයන් නිසා. මේ අකුසල ධර්මයන් දකින්නේ අකුසල ධර්ම දුරු කරන්න. දැන් ඔබ ඥානවන්ත කෙනෙක් තමයි දැන් මේ විදිහට හිතන්න ඕනේ.
ඊට එහා හිතන්න බැරි කෙනාට ඔබේ ගෙවල් වල ඉන්නව මොකක්වත් හිතා ගන්න බෑ. එයාලට අනිවාර්යයෙන්ම ඔබ කියන්න පංචශීලය ආරක්ෂා කරන්න. බොරු කියන්න දෙන්න එපා. බොරු කියන එක කියන පෙන්නන ආදීනවේ. මෙන්න මෙහෙම වෙනවා කියලා එයාලා ආදීනව කියලා එයාට මේ තමයි. හැබැයි ඔබ කරන්න ඕන ඒක නෙමෙයි. ඔබ කරන්න ඕන ඊට එහා දෙයක්. ඔබ කරන්න ඕන ඊට එහා දෙයක්. එයාලට අපි දෙන්න හදන්නේ ලෞකික සම්මාදිට්ඨියයි. දැන් ඔබ එන්න ඕන ලෝකෝත්තර සම්මාදිට්ඨියටයි. ඥානවන්ත නම් නුවණ තියෙනවනම් ඔබ සසරේ අනන්ත පෙරු පාරමිතාවල මහා බල සම්පන්න භාවයට ඔබේ තියෙන මහා අතිශය වාසනාවට ඔබට කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් මුණ ගැහුණොත් ඒක තරම් පින ශ්‍රේෂ්ඨ දෙයක් මේ ලෝකෙ මොකක්වත් නැහැ කල්යාණ මිත්‍ර ආශ්‍රය තරම්. ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රයට හිමිකම් කියපු ඔබ දැන් ඒ ලෞකික සම්මාදිට්ඨියෙන් ලෝකෝත්තර සම්මාදිට්ඨියට මේ මනස මෙහෙයවන්න ඕන. මේක ප්‍රායෝගික කරන්න ඕන. ඒ සඳහා වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න ඕන. ඒ කරන්න කල්යාණ මිත්‍ර ආශ්‍රය තිබිය යුතුමයි. අන්න එහෙම කරොත් ඔබට බුදුහාමුදුරු දකින්න ලැබෙනවා. ධර්මයේ දකින්න ලැබෙනවා. ආර්ය සංඝ ගුණ ඔබ තුළම ක්‍රියාත්මක වෙනවා. ආර්ය සංඝ ගුණ ඔබ තුළ ක්‍රියාත්මක වෙනවා. එතකොට ඔබ ගිහිව හිටියත් ඔබ සංඝ ගුණයට ඇතුළත් වෙනවා. සුපටිපන්න, ඉජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචපටිපන්න ගුණය ඔබ තුළ තියෙනවා. ඒ ඔබේ චිත්තසංතානය තුළ තියෙනවා. ශ්‍රේෂ්ඨයි. දැන් ඉදා මතකයි සෝතාපන්න කුජ්ජල භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටි කාලේ හිටියා. පිහිගෙවල් වල. සකු르දාගාමියයි හිටියා. අනාගාමී කීප දෙනෙකුත් හිටියා. එතෙන්දී ඒගොල්ලෝ මේ සංඝ ගුණ හොබවනවා. ඔබ සංඝ ගුණ හොබවන්න. සංඝ ගුණ හොබවන ඔබ බුදුන් දකින මානෙමයි ඉන්නේ. සංඝයා ඉන්නේ බුදුහාමුදුරුවෝ සමීපේ. ඒ නිසා මේ එලිමහන කොයිවත් ඇත්තේ නෑ. ඔබ සමහරලාට අහලා තියෙන පින්වන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්ද හාමුදුරුවන්ට සමහර භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා හිතෙන් බැඳිච්ච ඒවා ගැටිච්ච ඒවා මෙනෙහි කර ඉන්නකොට ඒගොල්ලන්ට කියනවා ආනන්දේ බලන්නකො මේ හිස් පුරුෂයා මේ මෝග පුරුෂයා තථාගතයන් වහන්සේ පේන තෙක් මානකවත් නෑනේ ආනන්දය. මේ ළඟ ඉඳගෙන මේ අතින් ඇනලා පෙන්වන්න පුළුවන් තැන ඉඳගෙන මේ ඇඟිල්ලෙන් දික් කර මේ කියන්නේ මේ මෝග පුරුෂයා තථාගතයන් වහන්සේ පේන තෙක් මානකවත් නෑ කියනවා. ඒ කියන්නේ මොකද්ද? අර සම්මත භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහේ පේනවත් මානක නැහැ කියන එකද කියන්නේ? නෑ. ධර්මයේ දකින්න තැන. ධර්මයේ දකින්න තැන. උජ්ජල භාවයෙන් එහාට ගිහිල්ලා තමයි පින්නන්නේ පුජ්ජල ස්වභාවයේ අභිභවන තැන තමයි ඔබට බුද්ධ ශාසනය වුණ ගන්නේ. උජ්ජල සංඥාව අභිභවන තැන. ඒක දෘෂ්ටි වලට ගිහින දෘෂ්ටි වලින් දුරු කරන්නයි කියන එකක් නෙමෙයි. මේක හොඳ සමහර අපිට කියනවා පන්සිල් ගන්න හොඳ නෑ බුද්ධ පූජාවක් තියන්නද මල් පූජා කරන්න හොඳ නෑ එහෙම ඒ දෘෂ්ටි වලට යන එක නෙමෙයි මේක නෙළුම් විලක් වගේ මඩේ තියෙන පොහොට්ටුත් තියෙනවා ජලයේ මැද තියෙන පොහොට්ටුත් තියෙනවා උඩට ආපු ඒවාක් තියෙනවා මඩේ තියෙන ඒවා මඩේම තමයි තියෙන්නේ ඒව කලක් යන උඩට එන්නේ වතුර තියෙන ඒවත් පිපිලා නැහැ කොච්චර ඉර පෑගුවත් වතුර තියෙන එක පිපෙන්න බෑ පිපෙන්න නම් උඩට එන්න ඕන එතකොට ඔබේ ගෙදර ඉන්න ස්වාමි පුරුෂයා බිරිඳ ඔබේ යාළුවෝ ටික මඩේම ඉන්න පොහොට්ටුව වගේ වෙලා ඇති. එතකොට මඩේම ඉන්න පොහොට්ටුව වගේ නම් ඒගොල්ලෝ මාළුවොත් කනවැති විටින් විට අරක. අර ඉන්න කැස්බෑ වගේ අයත් කනවැති විටින් විට පොහොට්ටුව කොටස් කඩාගෙන. ඒ නිසා උඩට එන බැරුවම මගදින් මෙරලා යන්න පුළුවන් ඒවා. සමහරලාට උඩට එන්න ඇවිල්ලා මග තියෙන ඒවත් තියෙන්න පුළුවන්. සමහර වෙලාවට උඩට ඇවිල්ලා ඔන්න සූර්යාලෝකය හැම පිපිච්ච තියෙන්න පුළුවන්. දැන් කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබන්න නම් අර ජලයෙන් උඩට එන්නම ඕන සූර්යාලෝකයේ කල්යාණ මිත්‍රයාන ඒ උඩට මේ දියෙන් උඩට ආපු පොහොට්ටුව ආන්න ඒ ධර්මයේ මුණ ගැහෙන්න පුජ්‍යලයයි අන්න එහෙම ලැබුණොත් තමයි ඒක හමුවේදී මේක පිපෙන්නේ නැත්තම් පිපෙන්නේ නැහැ දැන් අපි try කරනවා බොහෝ අය try කරනවා මේක පුදුම හතෙන් එකක් මේ වතුරේ මඩේ තියෙන පොහොට්ටු පුම්බන්න හදනවා ඉතින් කොහේ පුම්බන්නේ? ඉතින් මේ පොහොට්ටු ටික අතින් දැන් බලනකොට අන්න යනවා කැස්පෑවෙක්, අන්න යනවා මාළුවෙක්, අන්න යනවා තව මොකෙද කියලා. ඊට පස්සේ අරගොල්ලොත් එක සම්පති සමාගම් හදනවා. අරගොල්ලොත් එක එකට යනවා අපි ඕගොල්ලෝ එකට නේ යන්නේ අපි එකේ හැපි නේ ඉන්නේ. ඒ නිසා අපේ ලෝකේ ඕගොල්ලෝගේ ලෝකේ අපි කියලා මඩේ ඉන්න පොහොට්ටු ටික ඔක තමයි හිතේ ඉන්නේ. ඒගොල්ලෝ උඩට ආපු පොහොට්ටු මොකද? එයාගේ හැප්පෙන එක කැත්තේ නෑ ස්වාධීනයි. එයා තනියි. එයාට අර සූර්යාලෝකේ නැති කල්යාණ මිත්‍රයාගේ ශක්තිය විතරයි ලැබෙන්නේ හැමුවේ මල පිපිල යනවා.
එයා ස්වාධීන තනිය ඉන්නවා. අරගොල්ලෝ ළඟින් මඩේ තියෙන එක බුරුත්ත ගහිලා නේ තියෙන්නේ. පොකුරු ගහිලා තියෙන්නේ. ඒ නිසා පින්වත්නි මේක දකින්න මේක ප්‍රායෝගික කරන ධර්මයක් මිස වෙන එකක් නෙමෙයි. දැන් ඔබට මේ කියන එක සමහරලාට තේරෙන්නේ නැතිවත් ඇති. ඉතින් මගේ දෝෂයක් නෙවෙයි ඔබේ දෝෂයයි. මක්නිසාද ඔබ තවමත් මඩේ තියෙන පොහොට්ටුවක් විය හැකියි. අනිත් අහම්බෙන් මෙතෙන්ට ආව කියන්නේ ඒ අව සමහරට වටපිට බල ඉන්නේ. එහෙම නැත්නම් අපි කියන එකට නොපෙනෙන තැනක බිත්තියක් හරි කොතන හරි ලන්දක් හරි අල්ලගෙන ගහපල්ලට හරි වෙලා ඉන්නවා. ඒ මක්නිසාද ඒ හැංගිලා හිටලා හැංගි මුත්තන් ගහපු අයගේ ස්වභාවයයි. ඒව අපිට වෙනස් කරන්න බෑ පින්වත්නි. නැත්තම් බණපදයක් අහන්න එනවා නම් අනිවාර්යයෙන්ම ඒ කල්යාණ මිත්‍රයේ ඇහැට මුණ ගැහෙන ඍජුව ඩිරෙක්ට් වෙන තැනටම උන ඉන්න. එතකොට ඔබ ඒ මාන ඉඳගෙන ඒක හොඳට ශ්‍රවණය කරනවා. නැත්තම් ඊටු ගමන් ෆෝන් එකක් ඔබන්න හිතුනේ මම පන්සලට ආරාමයට ඇවිල්ලා ෆෝන් ඔබ වයින් අවාසනාවන්ත කාලකන්නිත් ඉන්නවනේ පිරිසක්. ඒකට ඇවිල්ලත් මේ පොඩි බ්‍රේක් එකක් දුන්නත් ටක් ගාලා කතා කරන වෙන ඒවා කතා කර එහෙමයි ඉන්නවනේ පින්නත් මොනව කරන්නේ. ඒ තමයි විෂමතාවය. එතකොට එයාලා දකින්නවත් ඕගොල්ලෝ උඩට එන්නවත් නෙවෙයි අනේ එහෙම තමයි කියලා අපේ වැඩි අපි කරගෙන ඉන්න එක තියෙන්නේ. ඥානවන්තයෝ අවබෝධ කරගනී අඥානයෝ උම්ම සසරේ යයි. ඒ අයට අපි තින් සැරියුට් එකක් කරලා අපි ගමන් යන්න මේ කොච්චි පිටත් වෙලා යන්න කියලා අපි යමු යාළුවට ඉතින් සැරියුට් එකක් ගහලා වෙන මොකක් කරන්නේ. ඒ නිසා සියලු දෙනාම මේ ලැබිච්ච උතුම් අවස්ථාවේ සංසාර විමුක්තිය සාක්ෂාත් කරගන්න මේ ධර්මයේ ප්‍රායෝගික කරගන්නම හැකියාව ලැබේවා කියලා කියනවා.